ඓතිහාසික කොළොන්නාව පුරාණ රාජමහා විහාරාධිපති ගෞරවනීය අපනායක මාහිම්පාණන් වහන්සේගෙන් දෙපා නැමද අවසර. එවැගේම අප හිතවත් සහෝදර කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ ආචාර්ය අවසරයි සියඹලාගොඩ ධම්මින්ද අපේ පඬිත හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ වැඩහිඳින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වත් උවසු උවසියන් සියලු දෙනා මේ උතුම් පෝය දවසේ නවම් පොහොය දවසේ මේ සූදානම් වෙලා සිටින්නේ හිමිදිරි උදෑසන පටන් මේ ඓතිහාසික කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානය වටා ඒක රාශි වෙලා සිල් සමාදන් වෙලා සිල්ලතුන් බවට පත් වුණා. සීලය ආරක්ෂා කළා. ඒ වගේම දාන ශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වුණා. මේ මොහොතේ හැම කෙනෙක්ම මෙතන ගත කරන්නේ අද දවස පුරාවටම අපි විසින් සිද්ධ කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ක්‍රියාවන්හි උතුම් වූ බලමහිමය තුල අපි ඒක රාශි කරගත්ත ආශිර්වාදය සත වෙත පතල කරන්න ලෝක සත්වයා කෙරෙහි අපි මේ එක්රැස් කරගත්තා වූ පුණ්‍ය බල මහිමයේ ආශිර්වාදය පතුරවන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව අපට මගක් පෙන්නලා තියෙනවා. අපි මේ මාර්ගයේ කවදා හරි යන්න පුළුවන් කියලා හිතාගෙන අපි අපේ ජීවිතයේ තියෙන අනෙකුත් කටයුතු වලට මුල් තැනක් දීලා කටයුතු කරනවා. ඒ අතරට පුළුවන් වෙලාවට මේ විදිහේ පිනක් දහමක් බණක් භාවනාවක් සිද්ධ කරගන්නවා. හැබැයි පින්වතුනි, යන්න තියෙන පාර තියනවා. නිවන නැතුව නෙමෙයි, නිවන් මාර්ගය නැතුව නෙමෙයි. නැත්තේ මේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් හොයාගන්න එක. නිවන තමයි අප කාටත් සැනසීම. මේ තියෙන දුක්ඛන්දරාව, මේ තියෙන කරදර, මේ තියෙන අවුල් වියවුල් මේ සියල්ලක්ගෙම නිදහස් වෙන්න පුළුවන්නේ නිවනින්ම පමණයි. එනිසා තමයි සමහර විට අපේ උපාසකම්මලා සිල් පවාරණය කරලා ගෙදර ගිහිල්ලත් කියන්න බැරිකමක් නැහැ කවද්දෑ මට නිවනක් ලැබෙන්නේ කියලා. ඔය කියන නිවන ලැබෙන්නේ නිවනින්මයි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපිට තියෙනවා ක්‍රමවේදයක්, මාර්ගයක් තියෙනවා. බුදුන් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව මේ මාර්ගයේ මේ ක්‍රමවේදය අපිට පෙන්වනවා. හැබැයි අපි මේ ගත කරන ජීවිතෙත් එක්ක ඒ පාරේ යන්න ටිකක් අමාරුයි. මොකද්ද අපිට මේ පෙන්වපු පාර? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න. මේකයි මැදමාවත මැදුම් පිළිවෙත කියලා බොහොම පැහැදිලිව දේශනා කළා. අපි හැමෝම බලාගෙන ඉන්නවා පින්වතුනි, කවුද මේ පාරේ යන්නේ කියලා. ඇයි අපිටත් යන්න. ලංකාවේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි තනියෙන් වැඩක් කරන්න බැරිකම. පවුණු කාලේ කතාවක් කිව්වා, මම කියන වචනේ ඊටාම නොවටිනා වචනයක්, අපි කියන වචනේ ගොඩක් වටිනවා කියලා.
හැබැයි මේ වෙලාවේ නම් අපිට මම කියන වචනේ ගොඩාක් වටිනවා. මම කියන ඒකක ගණනාවක් එකතු වෙලා තමයි අපි කියන වචනේ හැදෙන්නේ. අපි ඔක්කොමල බලන් ඉන්නවා නම් තවත් කවුරු හරි හැදෙනකන් තවත් කවුරු හරි මේ මාර්ගයේ ගමන් කරන එක පටන් ගන්නකන් අපිටත් මේ පාරට ගොඩ වෙන්න කවදාවත් මේක වෙන්නේ නැහැ. ඒ නිසා මමයි හැදෙන්න ඕනේ. මමයි මේ ආරම්භයේ සනිටුහන් කරන්න ඕනේ. අද වෙනකොට අපි ඔක්කොමලා අනුගාමිකයෝ පිටිපස්සෙන් යන අය. අපිට ඕන කරනවා හරි දෙයක් කරන, නිවැරදි දෙයක් කරන, යහපත් දෙයක් කරන ආරම්භකයෙක් ඕන කරනවා. ඒ ආරම්භයේ සනිටුහන් කරන පෙරගමන් කරුවෙක් ඕන කරනවා. ඒ පෙරගමන් කරුවා මම වෙනවා නම් ඒක කොච්චර වටිනවද? අපි ඔක්කොමල බලන් ඉන්නේ කවුද මේ පෙරගමන් කරුවා කියලා. කොහෙන්ද මේ පෙරගමන් කරුවා බිහි වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඒ පෙරගමන් කරුවා Taman තුලින් බිහි කරන්න. මුළු ලෝකෙටම පාවඩ එලන්න බෑ. හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. සෙරෙප්පු දෙකක් දාගන්න. මේ බෝමලුවේ නෙමෙයි. දාගන්න ඕන තැනදී සෙරෙප්පු දෙකක් දාගන්න. මම එහෙම සඳහන් කළේ සමහර විට අපිට අවුරුදු 50 පැනලා 60ත් පැනලා ඒත් තාමත් ආකල්පමේ වෙනසක් ඇති වෙලා නැත්නම් මම බෝමලුවට එන්න ඕනේ කොහොමද? පන්සලට එන්න ඕනේ කොහොමද? මේ රටේ මම ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන ආකල්පමේ වෙනස අපි තුල ඇති කරගන්න ඕනේ. එහෙම හැඟීමක් ආකල්පයක් නැතුව අපිට රටක් හැටියට ඉස්සරහට යන්න අමාරුයි. කවුදෝ නම් කිව්වලු රටක් හැටියට ඉස්සරහට යන්න බැරි ඉන්දියාවේ හැප්පෙන හින්දා කියලා. ඉන්දියාවේ හැප්පුණත් නැතත් අපිට තියෙන ලොකුම ගැටලුව වෙන මේ ආකල්පවල ගැටලුව. අද දකිනවා හැම තැනම මේ ව්‍යසනයත් එක්ක එක පැත්තකින් මේ අපිට ආශිර්වාදයක් බවට පත් වුණා. යම් යම් කරුණු කාරණාවලදී පහවුණු කාලේ බොහොම ලස්සනට කතාවක් ගියා මතට තිත තියන්න ඕන කියලා. මේ ව්‍යසනයත් එක්ක අපි යෝජනා කරනවා විටට කොමාවක්වත් තියන්න කියලා. මේ හැම තැනම කෙල ගහනවානේ. මේක මම කිව්ව අපිට ආශිර්වාදයක් කරගන්න පුළුවන් ඕනෑම අයහපත් දෙයක්. එහි තියෙන යහපත් පැත්ත අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මේ ව්‍යසනයත් එක්ක අපි ටිකක් හැදුනා. අපි ටිකක් හිතුවා. ඒ වගේම අපේ හැසිරීම් වල යම්කිසි වෙනසක් අපි ඇති කරගත්තා. තව දුරටත් අපි මෙන්න මේ විදිහේ අපේ යහපැවැත්මට හේතු වෙන ආකාරයට අපේ ආකල්ප සංවර්ධනය කරගන්නවා නම් ඒක කොච්චර වටිනවද බලන්න. මම සඳහන් කළ අවුරුදු 60ත් පැනලා සමහර විට කෙසල් ගෙඩිය කාලා ලෙල්ල විසි කරගන්න දන්නේ නැති තැනක නම් ඉන්නේ අවුරුදු 60 පැනපු කෙනෙක්. බුලත් කෙලපාර ගහන්න දන්නේ නැති තත්ත්වයක නම් ඉන්නේ. මේක මහපාර, මේක මිදුල, මේක පොදු ස්ථානයක්. ඊළඟට අතේ තියෙන කුණු ටික විසික් කරගන්න දන්නේ නැති තැනක නම් අවුරුදු 60ක් පැනපු කෙනෙක් ඉන්නේ. අපි කොහොමද වැඩි හිටියෙක් කියන්නේ? එතකොට කියන්න වෙන්නේ හිටියා වැඩි කියලා තමයි. හිටියා වැඩි වෙන්න එපා. අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මම පෙර ගමන් කරුවෙක්, මම ඉදිරියෙන් යන කෙනෙක්. මගේ ඉස්සරහින් පිරිසක් ගියා. ඒ පිරිසම මම අනුගමනය කරලා මම පස්සෙන් ගියා. මගේ පිටිපස්සෙන් තව පිරිසක් එනවා. ඒ පිරිස අනුගමනය කරන්න ඕනේ. එතකොට මම කරන කියන කටයුතු කරුණු කාරණා ටිකමද. එතකොට මම මොකක්ද දෙන පූර්වාදර්ශේ? මම කොහොමද මගේ ඊළඟට පිටිපස්සෙන් එන පරම්පරාවට යහපත් පණිවිඩයක් දෙන්නේ පුතේ මේක කරන්න කියලා. අපි නිහඬව යමක් උගන්වනවා.
අපි නිහඬව යමක් ඉගෙන ගන්නවා. අපි කරන කියන දේවල් වලින් නිහඬව උගන්නන දේ ඊළඟ પરම්පරාව වැරදි විදිහට උකහා ගත්තොත් ඒක අපි කරපු වැරැද්දක් වෙනවා. ඒ නිසා ආශිර්වාදයක් ලබා ගන්නවා අදිෂ්ඨාන කරගන්නවා කියලා හිතනකොට මේ වෙලාවේදී කල්පනා කරගන්න මේ අදිෂ්ඨානය අද දවසේදී මගේ ජීවිතේ ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම සඳහා කරන්නා වූ අදිෂ්ඨානයක් මේ. අපිට නැත්තම් කවදාවත් මේ හිටපු තැනින් ගොඩ යන්න පුළුවන් කමක් නැහැ. සංවර්ධනය කියන නාමයෙන් අපි ගොඩ නැගිලි හැදුවට මං මාවත් සංවර්ධනය කළාට පාලං නොයෙක් ඉදිකිරීම් සිද්ධ කළාට භෞතිකමය වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් අපේ සංවර්ධනයක් නැත්නම් ආකල්පමය වශයෙන් අපේ සංවර්ධනයක් නැත්නම් එතන ඇති සංවර්ධනයක් සැබෑවටම නැහැ. ඔය ගම්වල තියෙනවා මරණාධාර සමිතිය, සුබ සාධක සමිතිය. මේ වගේ තියෙනවා අර කැරකෙන්න හදලා තියෙන බුලත් පිට තට්ටුවක්. විවස්ථාවේ විතරයි නැත්තේ බුලත් ටිකක් කාලා ඇඟිල්ල ඉතුරු වෙන හුණු ටික ඔය විට තට්ටුවෙම පිහ දාන්න කියලා. ඕක හදාගෙන ආපු දවසේ හරි ලස්සනට තිබුණා. බස් නැවතුම් පොලක් හදලා තීන් තාලේප කරලා බොහොම කෙටි කාලයක් බොහොම ලස්සනට තියෙනවා. බොහොම ඉක්මනට ඒ තත්ත්වය වෙනස් වෙනවා. බුලත් ටික කාලා ඇඟිල්ල ඉතුරු වෙන හුණු ටික පිහ දාන්නේ කවුරු හරි හුණු පිහ දාලා තියෙන තැනක් බලලා. ඒ කියන්නේ එතන පළවෙනි එක හිටියා වැරද්ද කරන්න. අපේ අතේ තියෙන කුණු ටික අපි විසි කරන්නේ කුණු ගොඩකට. හේතුව එතෙන්ට කුණු දාන්න පළවෙනි එක හිටියා. කුණු දාන්න පළවෙනි එක හිටපු නිසා දෙවෙනි එක ඉබේම බිහි වුණා. දෙවෙනි අය වැඩේ කරපු නිසා තුන්වෙනියට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන කුණු ගොඩක් වෙලා ඉවරයි. ඇයි මම මේ නරක දෙයක පෙරගමන් කරුවෙක් වෙන්නේ සහ පළවෙනි එක් වෙන්නේ? මට පුළුවන් නම් යහපත් දෙයක හොඳ දෙයක පළවෙනියා වෙන්න. එතකොට ඒක කොච්චර වටිනවද? අද අපිට ඕන කරන්නේ කවුද? මෙන්න මේ පළවෙනියා, මෙන්න මේ පෙරගමන් කරුවා යහපත් දේ කරන, හරි දේ කරන. එහෙම නැති වුණොත් මේ ලස්සන රට එක පැත්තකින් විනාශ වෙලා යනවා. මේ ලස්සන රටේ හැමදාම හිනාවකින් මුව සරසා ගත්ත මිනිස්සු හිටපු රටේ මනුස්සකම කියන එක නැත්තටම නැති වෙලා යනවා. මේ රටත් මේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකමත් නැති වෙනකොට තව කොච්චර දේවල් අපිට අහිමි වෙයිද? අපිට උරුම වෙච්ච සભ્યත්වය, සංස්කෘතිය මේ සියල්ලක්මත් අපට අහිමි වෙලා යනවා. අපේ හරේන්ද්‍ර මහත්මයා මතක් කරන්නට යෙදුණා කොළඹ ආසන්නයේ තියෙන පරිසරයක් කියලා අපිට කියන්නත් බැරි තරම් සුන්දර, ඒ වගේම නිහඬ නිස්කලංක පරිසරයක මේ කොළොන්නාව රාජමහා විහාරස්ථානයේ පවතින්නේ. මේ තත්වයෙන් මේ විහාරස්ථානයේ පවත්වාගෙන යන්න මොන යුද්ධයක් කරන්න වෙලා ඇද්ද? ඇයි? හැමදාම අපිට කියන්න වෙලා තියෙනවා අතුගාලා කුණු ටික මෙතෙන්ට එකතු කරන්න. කුණු රොඩු ටික මෙතෙන්ට දාන්න. තැන් තැන් වල කසල දාන්න එපා. මේ විදිහට හැසිරෙන්න. හැම තැනකම දැන්නීම් පුවරු සකස් කරන්න වෙලා තියෙනවා අපේ අයට යමක් හේතු ගන්නන්න. අපි හරිනම් මේ වෙනකොට පොදු ස්ථානවල තියෙන යකඩ වැටවල් වලිනුත් බැහැර වෙන්න ඕන කාලය ඇවිල්ලා. අපිට පොලිමේ යන්න හුරු කරන්නනේ යකඩ වැටවල් ගහලා තියෙන්නේ. අවුරුදු කීයක් තිස්සේ අපි ඔය යකඩ වැටක් පිටිපස්සෙන් පොලිමේ යනවද? හරියට මොනවත්ම නොතේරෙන පිරිසක් හැටියට. බස් එකකට නගිනකොට සමහර විට ඇඳගෙන ඉන්නේ නම් අංක 1 යුරෝපීය ඇඳුමක්. හැබැයි දන්නේ නැහැ වයසක අම්මා කෙනෙක්, ගර්භණී මාතාවක්
මේගොල්ලන්ට ඉඩ දීලා මේ මහත්තයා සැබෑ මහත්තයා බස් එකට ගොඩ වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව දන්නේ නැහැ. මේ බාහිර පෙනුමෙන් පේන සැබෑ මහත්මයා තාම හරියට කෑම ටික කන්න, එහි ඉඳුල් ටික විසික් කරන්න, ඒ අදාළ බොහොම පුංචි සරල කාරණා ටික දන්නේ නැහැ. හොඳ වැදගත් පහේ නෝනලා සාමාන්‍ය සරල ජීවිතේ තියෙන මේ එදිනෙදා පුංචි සිරිත් විරිත් ටික තාම දන්නේ නැහැ. එතකොට කොහොමද අපේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති වෙන්න අවශ්‍ය කරන බාහිර පරිසරය අපි නිර්මාණය කරගන්නේ? වැදගත්ම කාරණාව මේ පරිසරය. අපි ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියා චතුරාර්ය සත්‍ය අමතක කරනව නෙමෙයි. මේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසු පරිසරයක් අපි ඉස්සෙල්ලා නිර්මාණය කරගන්න ඕනේ. එහෙම පරිසරයක් නැතුව අපි කොහොමද මේ සත්‍ය අවබෝධ කරගන්නේ? අපි කොහොමද මේ ගමන යන්නේ? අපිට පේන්නේ නැහැ. මොකද අපිට හිතන්න වෙලාවක් නැහැ. අපිට ඒ ගැන කල්පනා කරන්න උවමනාවක් නැහැ. මොකද පරිසරයට අනුව අපිට ඊට වඩා තියෙනවා වැඩ කරන්න. අන්තෝ ජටා බහි ජටා කිව්වනේ. ජටාය ජටිතා පජා. ප්‍රජාව මිනිස්සු ඇතුළෙනුත් අවුලෙන් අවුලටපත් වෙලා පිටනිත් අවුලෙන් අවුලටපත් වෙලා ජටාය ජටිතා පජා ප්‍රජාව. මෙන්න මේ අවුල් ටික ලෙහා ගන්න තමයි අවුරුදු 45ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ නමක් හැටියට අපිට උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. දවසකට සැතපුනේ සමහර වෙලාවට පැයයි නැත්තම් දෙකයි. පැය 23ක් අවදියෙන් ඉඳලා අපිට දේශනා කළා මාර්ගය. අපි ඒක පැත්තකින් තියලා අපේ වැඩ ටික කරගෙන ආපහු අර පාරට එන්නකොට මොකද කවුරුවත් නැහැ ඒ පාරේ. පාර අයිනට වෙලා හැමෝම බලාගෙන ඉනවා කවුද පාරට ගොඩ වෙන්නේ කියලා. සමහරු පාර අයින දිගේ යනවා, සමහරු කෙටි පාරවල් හොයන්න යනවා නිවන් දකින්නත්. ඒ ක්‍රමේ හරියන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. නිවන වෙනුවෙන් තියනවා නම් පාරමිතා 10ක් පුරන්න. පාරමිතා පුරණ ඇත්තෝ අපි හඳුන්වන්නේ බෝධිසත්වයෝ කියලා. අපි ඔක්කොමලා එකා වගේ එක විදිහට මේ පෙරුම් 10 පුරනවා නම් අපි හැමෝම කවුද? බෝසත්වරු. හැමෝම බෝධිසත්වයෝ වෙච්චාම එකිනෙකත් එක්ක කටයුතු කරන්න කොච්චර පහසුයිද කියලා බලන්න. අද වෙලා තියෙන්නේ කවුද? මොකද්ද වෙලා තියෙන්නේ? කවුද බෝධිසත්වය කියලා බල බල ඉන්නවා මටත් බෝධිසත්වයෙක් වෙන්න. හැබැයි අල්ලපු ගෙදර මිනිස්සයාගේ බෝධිසත්ව ගුණ ඔක්කොම ප්‍රකට වෙනකන් මම බෝධිසත්වයෙක් වෙන්නේ නැහැ. නෑ. අල්ලපු ගෙදර උදවියවත් ගමේ උදවියවත් නෙමෙයි. බෝධිසත්වවරු බෝසත්වරු වෙන්න ඕනේ. කවුද? මමත් බෝධිසත්වයෙක් වෙන්න ඕනේ. එතකොට මම මේ පාරේ ගියපු පුද්ගලයෙක්, පාරේ යන පුද්ගලයෙක් වෙනවා. නිවන අරමුණු කරගත්තා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව සිරිතක් හැටියට, සාම්ප්‍රදායක් හැටියට, චාරිත්‍රයක් හැටියට මේ දාන සීල භාවනාවන් ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වල නිරත වෙන පුද්ගලයෙක් නෙමෙයි. කැපී පේන්නවත්, කාගේ හරි අවධානය ලබා ගන්නවත් ඒ කටයුතු කරන පුද්ගලයෙක් නෙමෙයි. කවුද මම? සැබෑවටම නිවන් දකින්න, නිවන් අවබෝධ කරගන්න උවමනාව තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අද අපිට ඕන කරන්නේ එහෙම කෙනෙක්. ඒ පරිසරය නිර්මාණය කරන කෙනෙක්. මේ ගහට කොළට ඇලට දොලට සතාට සීපාවට ආදරය කරන කෙනෙක්. හරියට මේ බුදුබණ තමන්ගේ ජීවිතයට බද්ධ කරගත්ත කෙනෙක්, ලං කරගත්ත කෙනෙක්. සාදුනාදේ පවත්වන්න ඕනේ හරියට. අපි තාම නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු කියන්න කියපුවාම තුන් පාරක් කියන්නේ 2මාරයි. සාදු සාදු සා කියලා. ඉතින් කොහොමයි අපි නිවන් දකින්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියද්දී අපි දැනගන්න ඕනේ මොකක්ද? බුදුන් සරණ යමි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ
අනුගමනය කළ අනුදැන වදාළ මාර්ගයේ ගමන් කරන එක. එහෙම නැතුව අපි බුදුන් සරණ යමි කියලා මොකක්ද අද වෙනකොට කරන්නේ? ලොකුයි කියලා හිතන පින්කම් ඔක්කොටම සහභාගී වෙනවා. අපි කිව්වා ආකල්පමේ වෙනසක් ඇති වෙන්න ඕනේ කියලා. අරහේ ඖෂධ පූජාව, මෙහි අටපිරිකර පූජාව, මෙහි ආවල් මල් පූජාව කියලා එහෙම කියලා යන් අක්කේ හා නංගිය කියලා දෙන්න යන්නේ. එනකොට එන්නේ තරහ වෙලා. මොකක්ද ඒ පින්කම? ඒ කියන්නේ ආකල්පමේ වෙනසක් ඇති වෙලා නැහැ. මොකද්ද එහෙම අමනාප වෙන්න හේතුව? සමහර විට මට වඩා ආරයා අතෙන්ට ආධාර උපකාර කළා වැඩි වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් සමහර විට මේ දෙපැත්ත බලාගෙන එන ආපහු වෙන්න සිද්ධ වෙච්ච දේ. බුදුන් සරණ යමි කියපුවම බුදුන් වහන්සේ අනුදැන වදාළ මාර්ගය තුල අනුගමනය කළ මාර්ගය තුල ද අපි මේ වෙනකොට ගමන් කරන්නේ. අපි හොයනවා කෙටි ක්‍රම නිවන් දකින්න. හිතේ ගොඩාක් කෙලෙස් තියාගෙන, හිතේ ගොඩාක් කුණු තියාගෙන සමහරට ලොකු පිංකම් කරනවා. හැබැයි පිංකම් වලින් අර කුණු හේදිලා නැහැ. කුසලයේ කියන්නේ මොකද්ද? කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති ති කුසලා. හිතේ ඇතිවෙන අකුසල චේතනා හොලවල ලෙලවල ගලවල විසික් කරන එක මොකක්ද? කුසලය. එතකොට මේ කරන පින්කම් දහම් එක්ක පින්කම් කරන්න අපි එපා කියන්නේ මේවට සහභාගී වෙන්න අනිවාර්යෙන් කළ යුතුයි. නමුත් අවබෝධයෙන් හරියට මොකක් වගේද? ලයිට් ඔෆ් ඒසියා ආසියාවේ ආලෝකයේ බුදුදහම නේද? පහන පත්තු වෙන්නේ ඉන්දියාවේ. ආලෝකයේ වැටෙන්නේ ලංකාවට. අපිට හොඳට එළිය වැටෙනවා ඉන්දියාවේ පත්තු වෙච්ච පහනින්. පහනින් වැටිච්ච එළියෙන් අපි මොකද්ද කරන්න ඕනේ? ප්‍රයෝජනයක් ගන්න එපා. ඒ වුණාට අපි කරන්නේ මොකද්ද? පහනට වඳින්න යන එකනේ. වඳින්න. කමන්නේ ඒක අපේ යුතුයකමක්. ඒක අපේ අයිතියක්. හැබැයි අවබෝධයෙන්. ඒ වන්දනාවට වඩා වටිනා දේ තමයි ලැබෙන ආලෝකයෙන් අපි ප්‍රයෝජනයක් ගන්න එක. ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ තුන්වන් සරණ යන ධම්මං සරණං ගච්ඡාමි කියන තැනදී මොකද්ද වෙන්න ඕනේ? හරි විදිහට මේ ධර්මයේ පිහිට ආරක්ෂාව. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින් ආරක්ෂා වෙනවා. සංඝං සරණං ගච්ඡාමි මහා සංඝරත්නය කොහොමද ලං කර ගන්න ඕනේ? දානෙට, බණට, පිරිතට විතරද හාමුදුරුවෝ ලං කර ගන්න ඕනේ? නැහැ. අද අපේ ස්වාමින්වහන්සේලාට අපි සලකන්නේ කොහොමද? අපි දන්නේ නැති වුණාට, අපිට දැනුනේ නැති වුණාට අපිට ලොකු පහරක් ගැහුවා. හැබැයි රිදුනේ නැහැ. වැදුනා ඒක. කොහොමද මේ පහර ගැහුවේ? අද වෙනකොට බිහි වෙන නිර්මාණවල යටි අර්ථයක් සමාජගත කරලා තියෙනවා. පැවිදි වෙන්නේ දුප්පත් අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ. පැවිදි වෙන්නේ කවුද? මේ ශාසනය බාර කාටද එතකොට? මේ දුප්පත් අහිංසක අම්මලාගේ දරුවන්ට තමයි මේ ශාසනය බාර දීලා තියෙන්නේ. ඇයි? හැම නිර්මාණයකම තියෙනවා පුංචි හාමුදුරුවෝ අසරණෙක්. ඒ නිසා මේ සමාජය තුල නොදැනුවත්වම පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා හාමුදුරුවෝ අසරණයි. එහෙන්ද සලකන්නේ. ඕන වෙන්නේ අර කියපු බණට දානෙට පිරිතට විතරයි. නැහැ. සංඝං සරණං ගච්ඡාමි කියනකොට සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී සංඝ පරම්පරාව මතක් කරගන්න. බණට දානෙට පිරිතට විතරක් නෙමෙයි. රවණකොට බයිනකොට ගොරවනකොටත් මතක් කරගන්න. එතකොට සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල පරපුරටමයි පුංචි ස්වාමීන් වහන්සේ නමකට හරි අපි දොසක් කියනවා නම් කියලා තියෙන්නේ. ඔන්න බෞද්ධයා හරියට තුනුරුවන් සරණ ගියපුවාම ඕනෑම විජාතිකයෙක් ඕනෑම අන්‍ය ආගමිකයෙක් බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒක නේද දැන් වෙන්න ඕනේ. හරි විදිහට තුනුරුවන් සරණ යන්න. අද දවස මෙනෙහි කරන්න. බොහොම පූජනීය තැනකට ප්‍රවිෂ්ඨ වුණේ. පූජනීය තැනක ඒක රාශි වෙලා මේ උතුම් බෝධින් වහන්සේට දැන් තැම්පත් වෙලා කල්පනා කරගන්න. සකස් කරගත්ත මල් පහන් දැහැත් ගිලන් පසාදී සීල පුදු පූජාවන් ලෞතර බුදුමහා මෑණින් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයේ මහිමය සිහිපත් කරගෙන පරාමර්ශණය කරගෙන පූජා කරමු. පූජාම වේවා.
මේ උතුම් වූ සම්බුද්ධ පූජාව උතුම් වූ බෝධි වන්දනාව තුළ එක්රැස් වන්නා වූ සියලු ආනිසංස අපේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. අපේ ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම සඳහා මේ උතුම් වූ බෝධි පූජාමය පින්කම ආශිර්වාදයක් බවට පත් වේවා. ශ්‍රී ලංකා වාසී අපි සෑම සියලු දෙනාටම මෙදියත වසන සෑම සතෙකුගේම සුවය පිණිස යහපත පිණිස සෙත පිණිස සැහැල්ලුවෙන් ජීවත් වීම පිණිස අපි මේ සිද්ධ කරන්නා වූ උතුම් වූ පූජාමය පුණ්‍ය කර්මය හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් ඊ타මත් හොඳින් සාදුනාදයක් පවත්වලා තුනුරුවන් වන්දනා කරමු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පින්කේත වන්නේ. නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු බුදු හිමි නාම දින්නේ. දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පින්කේත වන්නේ. නේක දහම් සිසිලෙන් නැවෙන්නේ සාදු සාදු සදහම් නාම දින්නේ. දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පින්කේත වන්නේ. නේක දහම් සිසිලෙන් නැවෙන්නේ සාදු සාදු මහා සංඝ නාම දින්නේ. සාදුනාදයක් පවත්වන්න. තුන්රුවන් වන්දනා කරන්න මේ ගාථාවන් මාත් සමගම කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ
පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරේ පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සාදු කියන්න. මේ ගාථාවන් මම කිව්වට පසුව කියවන්න. සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං උදකේ නේතේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං පුප්පේ නේතේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං දීපේ නේතේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං දූපේ නේතේන සාදරං සාදුනාදයක් පවත්වන්න. බෝධි වන්දනා කවිත් මම කිව්වට පසුව කියවන්න. රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය ගෞතම මුනිදුන් බුදුන බෝධිය දිනෝදහක් දෙන වන්දිනා බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය සංගමිත් තෙරණින් ගෙන වැඩි බෝධිය දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය නාල
යාලෝව සතියක් පුදලාද බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය සාදුනාදයක් පවත්වන්නකෝ. මාත් සමගම වන්දනා කරලා මේ සියලු පුද පූජාවන් පූජා කරලා තුනුරුවන් සමා කරගෙන දෙවියන් සහිත ලෝකයාට පින් අනුමෝදන් කරමු. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේතම් බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ ගනසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතම් භගවා පටිගන්හාතු මුත්තමං අධිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසේතුනෝ භන්තේ බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං නාගවල්ලී දලූපේතං චුන්නපූක සමායුතං තාම්බූලං පටිගන්නාතු සතං පූජේමි දංජිනෝ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ බුරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමිංචතු. සිද්ධ කරගත්තා උතුම් කුසලානිසංසේ අපේ ජීවිතයේ මෙලොව වශයෙන් නිදුක් නිරෝගීමත්ව යහපත් වෙන්න හේතු වාසනා වේවා. ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයේට එවැගේම සැබෑ ශ්‍රී ලාංකේය අභිමානයේ ස්වර්ණවාහිනී පිරිවරට මේ පුණ්‍ය ශක්තිය පින්කමක් පූජාවක් ආශිර්වාදයක්ම වේවා. රටත් ලෝකයත් සුවපත් වේවා කියලා කවුරුත් සාදු නාදයක් පවත්වලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. හැමෝටම තෙරුවන් සරණයි. බොහොම පින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේට. ලෝතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නම් වූ සේක. සසර බිය දුරු කරලීමට සේම සසර දුක දුරු කරලීමට කැප වූ සේක. උන්වහන්සේ අපරිමිත මහා කරුණාව දක්වා මේ තුන්ලොව දනන් සසර දුකින් මුදවාලීමට කටයුතු කළේ යම්සේද ඒ සදහම් මග ඔස්සේ ගමන් කරමින් ලෞතුරා මහා සංඝරත්නය ඒ සද්ධර්මයේ ආනුභාවය අනුහස අද මේ දරණ තලයේ පුරා අප වෙත ලැබෙමින් සිටිනවා. ඒ වෙනුවෙන් අප පින්පෙත් අනුමෝදන් කර සිටිනවා අපේ හාමුදුරන් වහන්සේට. හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී පූජ්‍යපාද මෙදිරිගිරිය සිද්ධාර්ථ අපේ හාමුදුරන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය පුද කර සිටිනවා. කොළොන්නාව පුරාණ රාජමහා විහාරයේ හිඳ කොළොන්නාවේ ධම්මික හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලැබ අද හිමිදිරියේ පටන් සිදු කළ අමාධාර පුණ්‍යවන්ත වැඩසටහන අප සමාප්තියට පත් කරන්නටයි සූදානම් වන්නේ. අද උදෑසන පටන් දාන ශීල භාවනාදී නික පුණ්‍යක්‍රියාවල බලමහිමෙන් ආමිසාදී ප්‍රතිපත්ති ආදී පූජාවන්හි බලමහිමෙන් ඔබේ ජීවිතයට ධර්මයේ ආනුභාවයෙන් යහපතක්ම වන්නට කියා මේ උතුම් නවම්පුර පොහොය දවසේදී හදවතින් බැතිසිතින් සදහැසිතින් ප්‍රාර්ථනා කරනවා.